නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අපි හැමදෙනාගේ ජීවිතේ අපිට ගෙවාගෙන යනකොට අනේක ප්‍රකාර වූ තාඩන, පීඩන, කරදර, කංකටොළු, අනපේක්ෂිත සිදුවීම් දාමයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පෞද්ගලිකව අපි හැමෝටම එක එක්කෙනාගේ ජීවිතේ ප්‍රශ්න එන්නේ එක එක වෙලාවට. එක එක්කෙනාගේ ජීවිතේට කරදර එන්නේ එක එක වෙලාවට. එක එක්කෙනාට මුහුණ දෙන්න සිදුවීම් ගොඩනගින්නේ එක එක විදිහට. හැබැයි අපි එක එක්කෙනා තනි තනියෙන් අපේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. මේ කාරණේදී ලෞතර බුදුරජාණන් වහන්සේ අපට රැකවරණයක් දේශනා කළා. ඒ රැකවරණය කුමක්ද? ඒ රැකවරණය තමයි ධර්මය. අපට තියෙන රැකවරණේ ධර්මය. ධර්මයේ හැසිරීම අපිට රැකවරණයයි. ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙහෙම: ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තාව රැකගන්ට ධර්මයට පුළුවනි. චත්තං මහන්තං යථා වස්ස කාලේ. මහා වරුසාවකට තමා සන්තකේ තියෙන කුඩයක් වැනිය ධර්මය. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මයේ හැසිරෙන්නාට සැලසෙන සැපතමයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තාට දුගතිය උරුම නොවන්නේය. මේ තමයි අපට රැකවරණේ. මේ රැකවරණය අපි කොයි කවුරුත් අපේ ජීවිතේ පෞද්ගලිකව එකතු කරගත යුතු එකක්. ඔබේ රැකවරණය ඔබ හදාගත යුතුයි. මගේ රැකවරණය මා හදාගත යුතුයි. රැකවරණය හදාගන්න තියෙන්නේ ධර්මයෙන්. ධර්මයෙන් හැදෙන රැකවරණේ කොච්චර රැකවරණයක්ද? ඇත්තෙන්ම මේ ධර්මයෙන් හැදෙන රැකවරණය ගැන කියද්දී අපිට කියන්න පුළුවන් පින්වතුනේ, අපි ධර්මයේ හැසිරුණොත් දෙවියන්ට අපිව රකින්න වෙනවා. ධර්මයේ හැසිරෙන කෙනාව දෙවියෝ විසින් රැකගත යුතු ස්වභාවයට පත් වෙනවා. ඒක හරි ලස්සනට විස්තර වෙන ජාතක පුවතක්. අපි අද මේ ඉගෙන ගන්නේ. මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් තක්සිලා හෙට්ටිආරච්චි මහත්මිය විසින්. එතුමිය තමන්ගේ නමින් මීට වර්ෂ 6කට ඉහතදී මිය ගිය ඔස්ටින් ෂෙල්ටන් හෙට්ටිආරච්චි ආදරණීය පියාණන් ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදනා පිණිසත්, ඒ වගේම දැනට අසනීප තත්ත්වයෙන් පසු වෙන ආදරණීය මෑණියන් වන අයරින් හෙට්ටිආරච්චි මෑණියන්ට නිදුක් නිරෝග සුව සැලසේවා කියන අදහසිනුත් මේ උතුම් ධර්ම දානය අද දවසේ සිදු කරනු ලබනවා. පින්වතුනි, අපි ඉගෙන ගන්න ජාතක ප්‍රවෘත්තිය මහා පදුම ජාතකය. මහා පදුම කියන බෝසත්
කුමාරයාගේ කතාව. මේ ජාතක පොත ඉගෙන ගන්නකොට අපට තේරෙන එක අපි කොච්චර අපේ ජීවිතේ ගුණ සම්පත්තීන්ගෙන් දියුණු කරගෙන ඉන්ට මහන්සි ගත්තත් අපි කොච්චර ගුණයෙන් වැඩුණත් ප්‍රශ්න නවතින්නේ. ප්‍රශ්න ජීවිතයට එනවා. සමහරවිට ප්‍රශ්න ජීවිතයට කඩාපත් වෙන්නේ පේන ලෝකෙන්. එහෙම නැත්නම් කඩාපත් වෙනවා නොපෙනෙන ලෝකෙන්. සමහර ප්‍රශ්න එන්නේ අපිට කර්මයක් එක්ක බැඳිලා. සමහර ප්‍රශ්න එනවා ස්වභාවික විපත් ආදී. එක එක ආකාරයි ප්‍රශ්න. ඒ ප්‍රශ්න ජීවිතයට එනකොට ඇතැම් කෙනෙක් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ තමන් ළඟ ගුණයක් නැතුව. ඇතැම් කෙනෙක් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ තමන් ළඟ ගුණයක් ඇතිව. ගුණයක් ඇතිව ප්‍රශ්නයකට මුහුණ දෙන කෙනාට තියෙන රැකවරණේ මොකද්ද? ඒ ගැනයි මේ ජාතක ප්‍රවෘත්තියෙන් ඉස්මතු වෙන්නේ. ඒ දවස්වල අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ. ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙච්චි භාග්‍යතුන් වහන්සේගේ මහා ගුණ රාවය ඒ කාලේ දඹදිව් තලයේ දසත පැතිරී යනවා. නුවණැති දෙවියන්, නුවණැති බඹුන්, නුවණැති මිනිසුන් බුදුරජාණන් වහන්සේ වටාම එක්රොක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මුල් කාලේ හරියට පෙළහර තිබිලා තියෙනවා. කොටිම බුදුරජාණන් වහන්සේ මහා ප්‍රාතිහාරයක් ගණ්ඩබ්බ රුක්ඛ මූලයේදී සිදු කරනු ලැබුවේත් සවැත් නුවරදී. ඒ කාලවකවානුව ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ පෙළහර සහිතව බැබලි කියපු කාලයක්. ඉතින් මහා ජනකාය වේගින් බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරෙන්න පටන් ගත්තා. කොච්චර හැරුණාද කියන්නේ පින්වතුනි. ඔය අන්‍යාගමික තීර්ථකයෝ ඒ කාලේ කතාවකුත් හදලා තිනවා. බුදුරජාණන් වහන්සේ මහා මායාකාරයෙක්. උන්වහන්සේ දන්නවා ආවට්ටනී මායාව. ආවර්තනී මායා කියන ආවර්තනී කියලා කියන්නේ මොකද්ද? කර කැවිලා එන කියන එක. ආවර්තන කියලා කියන්නේ කර කැවිලා එනවා. ඇඹරිලා එනවා. ඇඹරිලා එන මන්ත්‍රයක් දන්නවා කියලා ඒ කාලේ මේ කතන්දර පවා හැදුවා. එච්චරකට මිනිස්සු පැහැදුනා ශාසනයට. මිනිස්සයෝ අන්‍යාගමික ඉගැන්වීම් ඔක්කොම අත්හැරලා දාලා බුදුරජාණන් වහන්සේගේ සරණ පතාගෙන එනවා. අන්‍යාගමික තීර්ථකයන්ට ලාභ සත්කාර නැතුව ගියා. බුදුරජාණන් වහන්සේගේ සමීපයට පිරිස ඇදෙන්නේ කුමක් නිසාද? භාග්‍යතුන් වහන්සේගේ ගුණ සම්පත්තිය නිසා. ගුණ සම්පත්තියට පැහැදුණු පිරිස භාග්‍යතුන් වහන්සේ ළඟට ඇදෙනකොට බලන්නේ ඒකටම වෛර කරන, ඒකටම ද්වේෂ කරන පිරිසක් පැත්තක ඉන්නවනේ. මෙහෙම තමයි පින්වතුනි ජීවිතේ. අපි අපේ ජීවිතේ ගුණවත් කරගන්න මහන්සි ගනිද්දි ඒකට පහදින කොටසක් ඉන්නවා. හැබැයි ඒ වගේමයි අනෙක් පැත්තකුත් ඉන්නවා. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට එසේ වුණා නම් මේ අපේ ජීවිත ගැන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ මහා ගුණයෙන් වැඩි යනකොට ඒ ගුණ සම්පත්තියට පැහැදුණු ජනයා එක්රොක් වෙනකොට කොටසක් හරි හිත් ඇවුලින් වාසය කළා. මේ අය කතා වෙනවා දැන් අපි මේකට මොකද කරන්නේ? මෙහෙම ගියොත් එහෙම මිනිස්සු අපිට ආහාර ටිකක්වත් දෙන්නේ නැතුව යයි. මොකක් හරි මේකට පැලෑනක් යොදන්න ඕන කියලා දැන් මේ අය කූට පැලෑනක් පිරිස එකතු වෙලා සාකච්ඡාවක්. එක්කෙනෙකුට මතක් වුණා, අන්‍ය තීර්ථකයෙකුට මතක් වුණා අපිට ඉන්නව නොවේ චින්චි. චින්චි කියලා කියන්නේ හරි හැඩකාර තරුණ ස්ත්‍රියක්. අපිට බැරි වෙයිද මේ වැඩේට චින්චිව යොදා ගන්න? අනිත් අන්‍ය තීර්ථයක ඔක්කොම අප්පුඩියක් ගහලා සම්මත කළා. හරි අගේ ඕක තමයි කරන්න තියෙන වැඩේ. මොකද චින්චිත් තරුණයි, ශ්‍රමණ ගෞතමයෝත් තරුණයි. දෙන්න ගානට පැටළුවේ කි. දැන් මේ අන්‍ය තීර්ථක පිරිස ඒක රාශී වෙලා ශාස්ත්‍රුන් වහන්සේට අභූත චෝදනාවක් මවන්ට කල්පනා කළා. මවනවා අභූත චෝදනා. අසත්පුරුෂයන්ගේ ස්වභාවය ඒක. අභූත දේ මවනවා. බොරු දේ මවනවා. නැති දේ මවනවා. තමන්ගේ වාසිය උදෙසා ඕන එකක්. ඒ තමයි අසත්පුරුෂයා. චින්චිට කතා කළා.
චිංචිට කතා කරලා අන්නේ තීර්ථක පරිබ්‍රාජකවරු අන්නේ තීර්ථකයෝ ටික ඇයව කැමති කරගත්තා. භාග්‍යතුන් වහන්සේට නින්දා අපහාසයක් හදවන්ට. කොහොමද මේක හැදුවේ? සැවැන්නුවර දෙවුරන් මෙහෙරට ගඟක් ගලන්නෙහි මහා ජනකාය ධර්මයේ ශ්‍රවණය කරන්නට ඇදෙනවා. බණ අහලා හරියට හිත පහන් වෙලා ඒ මහා ජනකාය යලි තමන්ගේ ගම් රටවල් බලා එනවා සැවැන්නුවර ප්‍රධාන පාරේ. ඒ එනකොට සාමාන්‍ය පින්වතුනි හවස් වෙලා රෑබෝ වෙන්න ලං වෙලා. චිංචි මොකද කරන්නේ? හැඩට ඇඳගෙන හරි මේ සුවඳ වර්ග වලින් ඇඟ මේ සුවඳවත් කරගෙන ඊටාම සොඳුරු සැරසිල්ලකින් සැවැන්නුවර ජේතවනාරාමේ පැත්තට යනවා. අර මිනිසුන්ට අමුතු මුකුළු දාගෙන ඈ යනවා. යනකොට බණ අහලා එන මිනිසුන්ගෙන් ඇතැම්මු ඇගෙන් අහනවා නැගණි දැන් බණ ඉවරයි නෝවේ. දැන් මේ හැඩට සැරසිලා මොකෝ මේ සැවැන්නුවර පැත්තට යන්නේ? මොකෝ මේ දෙවුරම පැත්තට යන්නේ? එතකොට චිංචි කියනවා ඔහෙලාට නොවේ. බණ අහන්න දෙවුරමට යන්න උවමනාවක් තියෙන්නේ ඔහෙලාටනේ. මම ඉතින් බණ අහන්න නෙවෙයි දෙවුරම යන්නේ. අනේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට පාළුයි නොවේ. මං යන්නේ ශ්‍රමණ ගෞතමයන්ගේ පාළුම කන්ටයි කියලා ගස්සලා යනවා. ඇතැන් මිනිස්සු මේක අදහාගත්තා. ශාස්තෘන් වහන්සේට දොස් කිය ඇතැන් මිනිස්සු ගියා. ඌන් අපිට නම් මහලොකුට බණ කියනවා පෙනේද කිය ගියා. ඇතැන් මිනිස්සු බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම බලවත් මිනිස්සු ඒ මොහොතේම චිකේ මේ දුෂ්ට කාන්තාවගෙන් නොයසිය යුත්තක් ඇසුවා කියලා ඒක බැහැර කරලා ගියා. ඇතැමෙක් ඒක අරගත්තා, ඇතැමෙක් බැහැර කළා. චිංචි මේක ගානට කරගෙන ගියා. ඊට පස්සේ ඇතැම් දවස්වල බුදුරජාණන් වහන්සේ උදෑසන කාලේ දහම් දේශනවා කියලා ආරංචි වුණාම මිනිස්සු උදේ පාන්දරින්ම ජේතවනාරාමයට වැඩම මේ එකතු වෙනවා. උදේ පාන්දර මිනිස්සු එනකොට චිංචි මොකද කරන්නේ? පාන්දර ජාමේම ඔය සැවැන්නුවර ජේතවනාරාමේ පැත්තේ ඉඳලා කොණ්ඩේ අවුස්සගෙන ඇඳුම් පොඩි කරගෙන නිකන් නොහොබිනා ඇසුරක් කරලා එන කෙනෙක් වගේ ඈ මෙහෙම ඇවිදගෙන එනවා. එතකොට මිනිසුන්ට මුණ ගැහිච්චාම මිනිස්සු දැක්ක ගම ගහනවා නැගණි මොකෝ මේ නිකන් අමුතු විදිහකට. අනික මේ උදේ පාන්දරම දෙවුරන් මෙහෙර පැත්තේ ඉඳලා ඔබ එන්නේ. එතකොට ඈ අර මිනිසුන්ට ඔරෝලා කියනවා ඔහෙලට මොකද මං ඉන්න හිටින තැන්? මම වාසය කළේ මගේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ගන්ධ කුටියේ. මං ඊරෑ එතන හිටියේ. ඔහෙලට මොකෝ ඒක? ඔහෙලා යනවා නම් ගිහිල්ලා බණක් අහලා එනවා කියලා සැර දාගෙන මේ යනවා. එතකොට ඇතැම් මිනිස්සු බණපද අහන්න එන ගමන නවත්තලා හැරිලා ගියා කියනවා අයියෝ මෙහෙම කෙනෙක්ගෙන්ද අපි බණ අහන්නේ කියලා. පුදුමාකාර පව් පුරවගත්තා චිංචි. මේක කාලයක් කරනකොට ඒ චිංචි මානවිකා නිකන් කතාවක් පතුරලා යවුවා කණින් කන. තමන් ශ්‍රමණ බවත් ගෞතමයොත් එක්ක මේ වැරදි ඇසුරකට පෙළඹී සිටිනවා. හැම රැයකම ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් එක්ක මේ නොහොබිනා හැසිරීමක් සිදු කරනවා කියලා මෙහෙම කතාවක් හැදුවා. දැන් මිනිස්සු අතර මේක කටකතාව යනවා. මාස දෙකක් තුනක් ගියාට පස්සේ ඈ තව කතාවක් ඒකට එකතු කළා. දැන් එගේ කුසේ දරු ගෙබක් පිහිටලා ශ්‍රමණ ගෞතමයෝ නිසා මෙහෙම කතාවකුත් යවුවා. දැන් මේ කතාව කොහොම යන අතරේ සැදැහැවත් පිරිස බණ අහනවා, ඇතැම් පිරිසක් බයිනවා. මේක ගියා. හරියටම මාස 9ක් 10ක් ගියාට පස්සේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා සැවැන්නුවර දෙවුරන් වෙහෙරේ ධම්සභා මණ්ඩපේ වැඩ ඉඳලා කෙලෙසුන්ගේ ආදීනවත් සසර දුකින් මිදී ලබන අමා නිවනත් ගැන මිහිරි ධර්මයක් දේශනා කරමින් වැඩ සිටියා.
ඔය වෙලාවේ චින්චි මානවිකා ගව ඇටයකින් තමන්ගේ අත්පා තලවාගෙන අත්පා ඉදිමුවාගෙන තමන්ගේ ශරීරයේ රතු වතක් පොරවාගෙන වෙහෙසට පත්වෙච්චි ලීලාවකින් කෙන්තිරිගත් ගගා කිසිම ලැජ්ජාවකින් තොරව ඇය දම් සභහා මණ්ඩපයට පැමිණිය මහා ජනකාය මැද. ඇගේ කුස ඉස්සරහට ඇවිල්ලා දරපතුරු එකට තියලා බොරු කුසක් ඇය හදාගෙන හිටිය. තදට බැඳලා මිනිසුන්ට බාහිරට පේනවා ඇගේ කුස හොඳටම මෝරලා සතියකින් හමාරකින් දරුවෙක් ලැබෙන්ට තරම් මෝරපු කුසක්. ඇය ගැබ්බර මවක් වගේ ඉතින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දෑ දිගු කර කර කතා කරන්නේ. මහා ශ්‍රමණය හරි අපූරුවට ධර්මාසනේ වාඩියලා දැන් මේ පිරිසට බණ කියනවා නොවේ. කමක් නෑ නුඹ කොච්චර බණ කිව්වත්. හැබැයි ඉතින් මා ගැනත් සිහි කල්පනාව තියෙන්න ඕන. මගේ කුසට දරුවෙක් දීලා ඒ දරු කුස දරාගෙන මං නොයෙක් කරදරකම් කටළු විඳිද්දී මගේ දිහා දෑහැක් කරලා බලන්නේ නැතුව දැන් කොහොමද ඔහොම බණ කියන්නේ? ඔබට ඉන්නව නේද ගොඩාක් පැහැදිච්ච දායකයෝ? කෝසල මහරජුරෝ ඉන්නවා, අනාථපිණ්ඩික මහසිටු ඉන්නවා, විසාකා මහෝපාසිකා ඉන්නවා. ඒ ඈයන්ට කියලා මට මේ දරුවා වදන්න පිළිවෙලක් සකස් කරන්නට. ඇසුරු කරනකොට නම් ඔහොම කිව්වේ නෑ. දැන් මේ දරුවෙක් ලැබුණාට පස්සේ මේ කෙල්ලව අමතක කළා කියලා දැන් මෙහෙම මහා මේ අශෝභන කතා මෙතන කියාගෙන ගියා. චින්චි මානවිකා අසූචි පිටක් අරගෙන සඳ මඩල දූෂණය කරන්නට වෑයම් කරන්නියකසේ බණ අසමින් සිටපු ජනයා මැද භාග්‍යතුන් වහන්සේට අක්‍රෝෂ පරිභව කරන්න පටන් ගත්තා. එතකොට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කරමින් සිටි උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව නවත්වා වදාළසේක. අප බුදුරජාණෝ ඊ타ම කරුණාවෙන් චින්චි මානවිකාවන්ව ඇමතුසේක. මෙච්චර සංසිද්ධියක් වෙලත් කෙලෙස් කිසිවක් නැති මගේ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලේ කිසි කම්පාවක් නැහැ. ඇය මේ කතා කරන එක සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුව මණ්ඩලේ කිසි ඉරියව්වක වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඇයට කියනවා සොයුරි තී පවසන්නේ කුමක්දැයි මෙහි සත්‍ය අසත්‍ය බව තී දන්නීය මමද දනිමි කිව්වා. එතකොට චින්චි ඒක අල්ලගෙන කියනවා ආන් හරි ශ්‍රමණේ ආන් හරි. මේක ගැන ඉතින් දන්නේ තොපයි මායි පමණයි. අන් කිසිවෙක් මේක ගැන දන්නේ නෑ තමයි කිව්වා. මෙසේ කියපු ගමන් භාග්‍යතුන් වහන්සේ නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ නිහඬ වෙනවාත් එක්කම පින්වතුනේ එකෙනෙහිම ඒ මොහොතෙහිම සක්දෙවිඳුගේ පාණ්ඩු කම්බල සෛලාසනේ උණුහුම් වී ගියා. සක්‍ර දේවේන්ද්‍රයා බලනවා කුමක් නිසාද මේ පාණ්ඩු කම්බල සෛලාසනය උණුහුම් වී ගියේ? ඒ අපගේ මහා කාරුණික ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන්ලොව ජයගත්ත මහා මුනීන්ද්‍රයන් වහන්සේ චින්චි මානවිකාවගේ අභූත නින්දාවට ලක්වෙමින් සිටිනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ගුණය දැන් මේ මොහොතේ අප පෙන්විය යුතුයි. ඒ බුදුරජාණන් වහන්සේට නැගෙන අභූත චෝදනාව දැන් මේ වහා නැවැත්විය යුතුයි. එහෙම කල්පනා කළා. සක්දෙවිඳු මේ මොහොතේම දිව්‍ය පුත්‍රයෝ 4 දෙනෙකුට අණ කරනවා වහාම මේ මොහොතේම ගිහිල්ලා අර චින්චි මානවිකාවගේ බොරු කුස බිම වැටෙන ක්‍රමයක් සලසන්න කියලා. ඒ දේව පුත්‍රයෝ 4 දෙනා මී වෙස් ගත්තා. චින්චි මානවිකාවගේ ඒ කුස සකස් කරගෙන හිටපු දර පතුරු මිටිය එක සැනකින් හපලා බිම වැටෙන්න සැලැස්සුවා. ඒක බිම වැටෙනකොටම චින්චියේ ගත දවටාගෙන හිටපු වස්ත්‍රය ගැලවී යන ආකාරයෙන් මහා සැඩ හුළඟක් වලාහක දෙවිවරු විසින් මැව්වා. ඒ සුළං වේගයට චින්චිය සංගවාගෙන හිටපු අර රැහෙන් පටවල් ආදී ඔක්කොම පෙවුනා. මිනිස්සු ඔක්කොම ඇත්ත දැනගත්තා.
චිංචිට මහා ලැජ්ජාවක් හටගත්තා. පැනගෙන දිව්වා. මේ ජනකාය මාව මරාවී කියලා ඈ බය වුණා. ඈ පැනගෙන දිව්වා. හරි පුදුමයි. අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රුන් වහන්සේ එසේ පැන යන චිංචි මානවිකා දෙස මහා කරුණා නිතු යුග යොමා බලාගෙන හිටියා. ඇය ටිකෙන් ටික නොපෙනී යනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණා නේත්‍ර යුග්මයෙන් ඇය නොපෙනී යනවත් එක්කම බුදු කරුණාවේ ආශිර්වාදය ඇයට නැතුව ගියා. බුදුරජාණන් වහන්සේගේ නේත්‍ර මානෙන් ඇය නොපෙනී යනවත් එක්කම මේ මහ පොළොවේ දෙබෑ වුණා. පොළොව විවර වෙලා ගිනි දැල් නැගිලා චිංචිය පන පිටින්ම අවීචි මහා නරකාදියට ගියා. බලන්න බුදු කෙනෙකුගේ කරුණාව. බුදුරජාණන් වහන්සේගේ කරුණා නේත්‍ර යුග්මේ ඉදිරියේ පින්වතුනි තව කෙනෙකුට කිසි ආකාරයකින් විපතක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ නිතුමාණන් ඈතට ගියා විතරයි. ඈ තමන්ම වපුරාගත්ත මහා භයංකාර පාප කර්මයේ විපාක විඳින්නියක් බවට පත් වුණා. ඒ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ගුණයම තිබුණාට වඩා දහස් ගුණයෙන් කෝටි ගුණයෙන් ලක්ෂ ගුණයෙන් අන් සියලු දෙනාට පෙනෙන්න ගත්තා. හරියට දැල්වෙන පහනක් ආලෝකයේ තියෙන තැනක තිබුණොත් එහෙම ඒ පහනේ දීප්තිය එච්චර තේරෙන්නේ නැහැ. හැබැයි එන්න පරිසරයේ අන්ධකාර වෙනවා නම් පහනේ දීප්තියම වැඩෙනවා. බුදුරජාන් වහන්සේට නිନ୍ଦා අපහාස කරන්නට ගිහිල්ලා අන්නේ තීර්ථක පරිබ්‍රාජකයෝ කරපු මේ වැඩෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණයම ඉස්මතු වුණා. ශාස්ත්‍රඥ වහන්සේගේ අකම්පිත බවම ඉස්මතු වුණා. ඒ මොහොතේ බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් පහන් කරගත්තා. ඉතින් මේ සිදුවීම සිද්ධ වෙලා මේ සිද්ධිය ගැන සැවැන්නුවර දෙව්රම් මහා විහෙරේ ධම්සභා මණ්ඩපයේ භික්ෂුන් වහන්සේලා හරීම ප්‍රසන්න සිතින් බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධයේ මහිමේ කතා කර කර වාසය කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා කතා කර කර ඉඳලා තියෙනවා බලන්ට ආශ්මතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණය මහා ගල් පර්වතයක් වගේ පිහිටි ගුණ ඇති බුදුරජාණන් වහන්සේට අර මෝඩ ස්ත්‍රිය ආක්‍රෝෂ පරිභව කරන්න උත්සාහ කළා නොවේ. අවසානයේ ඊතා බිහිසුණු ඉරණමකට ගොදුරු වුණානේ. බුදුරජාණන් වහන්සේ මොහොතේ පවා කම්පිතව වැඩ හිටපු ආකාරය ආශ්මතුනි කොච්චර පුදුමද කියලා දැන් භික්ෂුන් වහන්සේලා මේක කතා වෙවි ඉන්න වෙලාව. බුදුරජාණන් වහන්සේ මොහොතේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. භික්ෂුන් වහන්සේලා නිහඬ වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි තථාගතයන් වහන්සේ වැඩම කිරීමත් එක්ක ඔබේ කවරනම් කතාවක් අඩාල වුණාද? එතකොට කිව්වා ස්වාමීනි අපි මේ චිංචි මානවිකාවගේ තිබුණු දුෂ්ටකම ගැනයි කතා කර කර හිටියේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය චිංචි මීට කලින් ආත්ම භාවවලත් බෝධිසත්වයන් වහන්සේට නිନ୍ଦා අපහාස කරන්නට ඇවිදින්න තමන්ගේ විනාශේ තමන්ම පාදගත්තා. බෝධිසත්වයන් වහන්සේට නිନ୍ଦා කරන්න ගිහිල්ලා තමන්ම විනාශ මුඛයට පත් වුණා කියලා මේ අතීත පුවතක් ගෙන හැර දැක්වුවා. ඒ තමයි මහා පදුම ජාතකය. ගොඩාක් ඈත අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රාජ්‍ය කළා. ওই කාලේ පිංගුතුනේ ඒ රජුරුවන්ගේ අගබිසවුන් වහන්සේගේ කුසී අපේ මහා බෝධිසත්වයෝ පිළිසිඳ ගත්තා. බෝධිසත්වයන් වහන්සේ උපත ලබනකොට ඒ බෝධිසත්වයන් වහන්සේගේ පෙනුම හරියට පියකරු පියුමක් වගේ. ඒ නිසා නම තැබුවා පදුම කුමාර. මේ පදුම කුමාරයා යාන්තම් වැඩිගෙන එනකොට පදුම කුමාරයාගේ මව් බිසවුන් වහන්සේ කාලක්‍රියා කළා. මව් බිසවගේ කලුරිය කිරීමත් එක්ක බඹදත් මහ රජුරුව වෙනත් බිසවක් අගමෙහෙසී තනතුරේ අභිෂේක කෙරෙව්වා.
එසේ අභිෂේක කරපු ඒ අග්‍ර මහේෂිකාවටත් බෝධිසත්වයන් වහන්සේ එහෙම නැත්නම් පදුම කුමාරයා තමන්ගේ මව් තනතුරේ තියාගෙන ඇයට අප උපස්ථාන සත්කාර සම්මාන සියල්ල දැක්වුවා. ඉතින් අනුපිළිවෙලින් පිංගුතුනි බෝධිසත්ව පදුම කුමාරයා 16 හැවිරිදි දිවියට පත් වෙනවා. සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙල පැමිණිලා. අවුරුදු 16 වයසේ ඉන්න බෝධිසත්ව පදුම කුමාරයා දකිනකොට රජුරෝ කල්පනා කළා මාගේ පුත්‍රයා ශිල්ප ශාස්ත්‍රයේ දක්ෂයි. මාගේ පුත්‍රයාගේ ගතිගුණත් හරිම සුන්දරයි. මාගේ පුත්‍රයාට රටවැසියන්ගේ තියෙන ප්‍රසාදෙත් බොහොම බලවත්. ඒ නිසා මගේ පුතාව මම දැම්මම යුවරාජ පදවියට පත් කරන්න ඕන. මගෙන් පස්සේ මේ රාජ්‍යයේ අයිතිය මගේ පුතුටයි. පදුම කුමාරයාව මහා උත්සවයක් කර තියලා යුවරාජ පදවියේ අභිෂේක කෙරෙව්වා. ඉතින් ඔහොම කාලය ගත වෙනකොට දවසක් බරණැස් රාජධානියට එක්තරා පසල් දනව්වක සතුරු කැරැල්ලක් හට අරගෙන තියෙනවා. ඔය සතුරු කැරැල්ල මැඩ පැවැත්වීම පිණිස බඹදත් රජුරවන්ටම මැදිහත් වෙන්න සිද්ධ වුණා. රජුරුවම සේනා සංවිධානය කරගෙන මේ කැරැල්ලට යන්න සැලසෙනකොට මේ කැරැල්ල මැඩ පවත්වන්න යුද්ධයට යන්න සැරසෙනකොට මේ යුද්ධය සම්බන්ධයෙන් රාජධානී පිරිසට දැනුවත් කළා. රජවාසලේ පිරිසට. එතකොට අර අගබිසවුන් වහන්සේ අනේ අඬාගෙන ආවා. අනේ මගේ රජතුමනි ඔබතුමා යන තැනක මාවත් අරගෙන යන්න ඔය යුද භූමියට ගිහිල්ලා ඔබතුමාගේ ජීවිතයට අනතුරක් වුණොත් එහෙම මාත් ජීවත් වෙලා පළක් නැහැ කියලා දැන් නානා දේ කිය අඬන්න පටන් ගත්තා. එතකොට රජුරෝ අග්‍ර මහේසිකාවව සංසිඳෙව්වා. දේවී යුද භූමිය කියලා කියන්නේ කාන්තාවකට ඉන්න සුදුසු තැන නෙමෙයි. එතන හරි අරුබුද තියෙනවා. ඒ නිසා මම නෑ කියලා ඔබට කිසි අඩුවක් වෙන්න මන් තියන්නේ. ඔබ වෙනුවෙන් කෙරෙන්න ඕන සියලුම සත්කාර සම්මාන උපස්ථාන ඔබේම පුතා වගේ අපේ මේ පදුම කුමාරයා සිදු කරાવી. ඔහු ඔබ බොහොම ආදරෙන් සෙනෙහසින් බලා ගනීවි. කිසිම අඩුවක් වෙන්නේ. ඒ නිසා මම මේ කැරැල්ල සංසිඳුවා ජයග්‍රහණය කොට එනතුරු ඔබ සැනසෙල්ලේ මේ මන්දිරයට වෙලා ඉන්න කිව්වා. එහෙම කියලා අගබිසව් අඬද්දී දොඩද්දී රජුරෝ සේනා අරගෙන පිටත් වුණා. රජුරෝ ඊටාම දක්ෂ විදිහට සටන් කරලා ඔය පසල් දනව්වේ කැරැල්ල සංසිඳෙව්වා කියනවා. කැරැල්ල සංසිඳෙව්වට පස්සේ දැන් කනින්ම පණිවිඩ එනවනේ. රජු ඇතුළු පිරිස ජයග්‍රහණය කළා කියලා. එතකොට පින්වතුනි සාමාන්‍යයෙන් තියෙනවා මේ දිනලෙන රජුරුවන්ව පිළිගැනීමේ උත්සවේ. පදුම කුමාරයා තමයි දැන් මේ පිළිගැනීමේ උත්සවේ සම්පූර්ණයෙන්ම සංවිධානය කරන්නේ. මුළු මාලිගාවම සරසනවා, රාජධානියේ ප්‍රධාන දොරටු සරසනවා. දැන් මේවා කළා. මේ කර කර ඉන්න ගමන් පදුම කුමාරයාට අග්‍ර මහේසිකාව ඉන්න ස්ථානයට තනියම යන්න සිද්ධ වුණා. දැන් මේ කටයුතු ඔක්කොම අතරේ ඊට කලින් දවස්වල පදුම කුමාරයා අග්‍ර මහේසිකාව ඉන්න තැනට ගියේ තමන්ගේ පිරිසත් එක්ක. උපස්ථානට එළඹුණේ පිරිසත් එක්ක එළඹෙනකොට ඇය තමන්ගේ හිත ඇතුලේ තිබ්බ බොහොම නොහොඹිනා අදහසක් හංගගෙන හිටියා. හැබැයි මේ බෝධිසත්ව කුමාරයා තනියම ආවා විතරයි. ඈ තමන්ගේ අදහස කෙලින්ම ප්‍රකට කළානේ. තමන් පුත්‍රයා කියලා සලකන්න ඕන කෙනා ගැන ඈ බොහොම නරක අදහසකින් යුක්ත වුණා. ඇය මේ පදුම කුමාරයාට හිතින් ලෝල බැන්දා. පදුම කුමාරයා තනියම තමන්ගේ සිරියහන පිහිටි තැනට ආවට පස්සේ ඇය ඔහුව දැකලා පෙරට ආවා. බෝධිසත්ව පදුම කුමාරයා මෑණියනි මගේ අතින් ඔබට ඉටු විය යුතු යම් සේවාවක් තියෙනවද කියලා පෙරෙල්ලා වැන්දා. එතකොට මේ ස්ත්‍රියාව අග්‍ර මහේසිකාව බෝධිසත්වයන්ට කියනවා අනේ මේ මං කැමති නෑ වුන් මට ওই මෑණියන් ඒවා මේවා කියනවට. මේ එන්නකෝ අනේ මේ මගේ ළඟ වාඩි වෙන්නකෝ කියලා බෝධිසත්වයන්ගේ අතින් ඇද්දා. බෝධිසත්වයෝ මේ මොහොතේම අත ගසා දැව්වා. අත ගසා දාලා කිව්වා මෑණියනි
මං ඔබතුමියට මගේම මව්තුමිය හා සලකා කටයුතු කරන්නේ. මං ඔබත් එක්ක හිතකින්වත් හිතුවලි මාත්‍රකින්වත් නරක ඇසුරකට කැමති නෑ. ඒ නිසා අනේ කරුණා කරලා ওই විදිහට නම් මගෙත් එක්ක කටයුතු කරන්න එපා. එතකොට එහෙම කියනකොට කේන්තියක් පෙන්නලා කියනවා එහෙම ඒක නම් කියන්නේ මගේ වචනේ කරන්න බෑ කියලා. මාව ඔහේගේ පහසින් සතුටු කරන්න බෑ කියලා යෝ කියන්නේ. එතකොට බෝධිසත්වෝ කිව්වා එහෙමයි මෑණියනි මං කිසිම දවසක ඔය කිලිටි ක්‍රියාව නම් කරන්න කැමති නෑ නෑමයි කිව්වා. එතකොට ඇය කියනවා ඔහි මහා සුද්ධවන්තයා එහෙනම්. එහෙනම් මතක තියාගනින් මං තගේ හිස අපේ මහරජුරුවෝ ලව්වා ගසා දම්මලා තමුන්නේ ජීවිතේ වනසලා දාලයි මම මේක නවත්තන්නේ. මහා සුද්ධවන්තයාට වෙන දේ බලාගමුකෝ කිව්වා. බෝධිසත්වයොත් කියනවා එහෙමයි මෑණියනි ඒක මට කමක් නෑ. මැරෙන මිනිස්සයා කොහොමද මැරෙනවා. හැබැයි මං ලවා පහත් වැඩක් කරවගන්න බැරි බව ඔබ හොඳට සිතේ තියාගන්න කිව්වා. එහෙම කියලා බෝධිසත්වයෝ නික්මිලා ගියා. බෝධිසත්වයන් වහන්සේ එතනින් එළියට ආවා විතරයි ඇගේ හිතට බයක් හටගත්තා. ඇයට හිතුණා දැන් මේ බෝධිසත්ව පදුම කුමාරයා තමන්ගේ පිය රජුරෝ වන බඹදත් රජුට මේ කතාව කියාවි කියලා මට අපකීර්තියක් හදාවි. ඊට කලින් මං ඉස්සර වෙන්න ඕන. සේවිකාවන්ව ගෙන්නලා කියනවා මං රජුරුවන්ව පිළිගැනීම උත්සවයට එන්නේ. රජුරුව මං ගැන අසාවි. එතකොට උඹලා කියපල්ලා. අනේ මහබිසවුන් වහන්සේ ලෙඩ වෙලා අන්න ඇඳේ වැතිරිලා. එහෙම කියලා ඇය තමන්ගෙම නියපොතු වලින් තමන්ගේ ශරීරයේ ඒ තැන හූරගත්තා. හූරාගෙන මුළු ශරීරෙම වහලා පොරවගෙන කිඳිරි ගගා ඉන්නවා. බඹදර රජුරුවෝ රාජධානියට පැමිණුණා. උත්සවයේ සූදානම් කරලා තිබුණා. ඒ උත්සවයේදී කරපු සියලු පිළිගැනීම් පිළිගත්තා. හැබැයි රජුරන්ට පේන අඩුවක්. අග්‍රමහේසිකා නැහැ. ඇහුවා කොයි අපගේ මහබිසව. එතකොට ඔන්න සේවිකාව පෙරට පැමිණලා කිව්වා අනේ දේවයිනි අපේ මහබිසවුන් වහන්සේ ලෙඩ වෙලා නොවේ. ආන්න ඇඳේ වැටිලා කිඳිරි ගගා ඉන්නවා. රජුරෝ ඉක්මනට බිසවුන් වහන්සේ වාසය කරපු මන්දිරයට සිරියහන් ගැබට ගියා. යනකොට කිඳිරි ගගා ඉන්නවා. ඔළුව අත ගාලා ඇහුවා දේවී මොකෝ මේ අසනීපේ. එතකොට ගස්සලා කරලා අනිත් පැත්ත බලාගත්තා. රජුරු ආයෙ ඔළුව අත ගාලා අහනවා දේවී ඔයාට මට කියන්න බැරි කිසිමක් නැහැ. මොකද්ද ඔයාට උනේ? ඇයි මේ මෙහෙම? එතකොට ඇය පදුම කුමාරයා ගැන අභූත දෙයක් රජුරු ඉදිරියේ කියා හිටියා. ඔබ මාව සුරකින්ට කියලා බාර දීලා ගියපු කෙනාම අයියෝ බලහත්කාරයෙන් මාව වෙනසුවානේ. දැන් මේ රටේ රජා කැරැල්ලක් සංසිඳවන්න ගිහිල්ලා එළියට ගිහිල්ලා. දැන් රජා මමයි. මම රජා නම් රජුගේ අගබිසව් මටයි කියලා මටම පීඩා කරානේ මටම කරදර කරානේ මං කොතෙකුත් කීවාද අනේ පුත්‍රය මට ඔබ ගැන තියෙන්නේ පුතෙක් කියන අදහසයි මං ඔබේ මෑණියන් ඕක කරන්න එපා කියද්දී ඇහුවේ නෑනේ කියලා මෙහෙම සම්පූර්ණ බොරු කතාවක් ගොතලා කිව්වනේ. කිව් ගමන් බඹදත් රජුරවන්ට මේකම ඇත්ත කියලා හිතුණා. රජුරුව එක විශ්වාස කළා. රජුරන්ට ගොඩාක් කේන්ති ගියා. රාජ පුරුෂයන්ට අණ කරනවා අර මහා පදුම කුමාරයාව වහාම එකතු කරගෙන ඵලයව. එකතු කරගෙන ගිහිල්ලා චෝර ප්‍රපාතයෙන් පහලට හෙලලා දැන් හිස ගසා දාලා නෙවෙයි ඝාතනය කරන්න කිව්වේ. චෝර ප්‍රපාත කියලා ඒ කාලේ හරියට තිබිලා තියෙනවා. සොරුන්ට දඬුවම් කරන්න තිබුණු ක්‍රමවේදයක්. උස පර්වතකින් පහලට මේ විසික් කරලා මරලා දානවා. චෝර ප්‍රපාතෙන් පහලට වීසි කරපල්ලා කිව්වා. එතකොට
බෝධිසත්වයන් වහන්සේට මේක අහන්න ලැබුණා. එතකොට බෝධිසත්වයන් වහන්සේ ඒ මොහොතේම රාජ්‍යරුව ඉදිරියේ කියා හිටනවා. අනේ පියාණෙනි මං එවන් අපරාධයක් කළේ නෑ. සිහිනකින්වත් මං කළේ නෑ. ස්ත්‍රියකගේ බස් සත්‍යයි කියලා අදහගෙන ඔබ ඔය කරන්න ලැහැති වැරදි දෙයක්. එහෙම කියද්දීවත් බඹදත් මහරජුරවන්ට බෝධිසත්වයන්ගේ හඬ ඇහුන්නේ. බෝධිසත්වයෝ කියන දෙයට අවධානය යොමු වුණේ. මොකද රජුරගේ හිත වැරදි වැටහීමකින් වැහිලා. රටේ හිටපු කිසි කෙනෙක් පදුම කුමාරයාව සැක කළේ නැහැ. එච්චර ප්‍රසාදයක් මිනිසුන්ට තිබුණා. අමාත්‍යවරු බෝධිසත්වයන් වෙනුවෙන් කතා කළා. පදුම කුමාරයා වෙනුවෙන් කතා කළා. මෙන්න මේ විදිහේ අවවාද අනුශාසනා රජුරවන්ට ඉදිරිපත් කළා. අමාත්‍යවරු බලන්න ඇමතිවරු කියලා තියෙන කතා. කවුරු හෝ පිළිබඳ චෝදනාවක් ලද විට ඔහු තුල ඒ කියන කිසි දසක් නොපෙනේ නම් කුඩා හෝ මහත් හෝ වරදකුත් නොපෙනේ නම් එබඳු අයට අනුන් කියන චෝදනා පසෙක තබා ඒ චෝදනාවල සැබෑ බොරු සෙවිය යුතුමයි. තමාම හරි වැරදි වටහාගෙනමයි රජෙක් අන් අයට දඬුවම් දිය යුත්තේ. හොඳට විමසලා බලලා කියනවා රජෙක් තීන්දුව తీරන ගත යුත්තේ. එසේ නැතුව යම් රජෙක් චෝදනා ලබන අය ගැන කිසිවක් නොවිමසා ඇති තතු සොයා නොබලා කලබලෙන් දඬුවම් දෙයි නම් ඇස් නැති අයෙකුසේ ඇස් නැති අන්ධෙක් වගේ නම් රජෙක් තීරණ ගන්නේ. කටු සහිත බොජුනක් බුදිනසේ හේ රජකම් කරයි. ඔහුගේ රාජ්‍ය කිරීම හරියට කටු සහිත ආහාරයක් බුදිනවා වගේ. කටු සහිත කෑමක් කනවා කියලා කියන්නේ හරි වේදනාකාරී. කෑවට පස්සෙත් කන මොහොතෙත් වේදනාකාරී දෙයක්මයි. දඬුවම් ලැබුමට නිසි අය සිටියත් ඔවුන්ට දඬුවම් ලැබෙන්නේ නැතිනම් යහපත් සත්පුරුෂයෙකුට චෝදනා ලද පමණින් නොවිමසා දඬුවම් කරයි නම් වලගොඩලේ ඇති විසම පාරේ යන අන්ධයෙකුසේ පියවරක් පාසා ඔහුට අනතුරුමයි ඇත්තේ. බලන්න. වැරද්දක් කරපු නැති සත්පුරුෂයෙකුට යම් කෙනෙක් නොදැන නොවිමසා දඬුවම් පමුණුවනවා නම් එයා තබන පියවරක් පාසා අනතුරුමයි කියනවා තියෙන්නේ. දඬුවමට සුදුසු අය දඬුවමට නුසුදුසු අය යන මේ දෙදෙන ගැන හොඳින් විමසා බැලිය යුතු. ඔවුන්ගේ කුදු මහත් සියලු කටයුතු විමසා හරි තීරණයේ මත සිට රජා අනුශාසනා කළ යුතු. රජෙක් අනුශාසනා කළ යුත්තේ ආන්ගේ පිළිවෙලට කියනවා. ඕනෑවට වඩා මුදු මොලොක් වෙන රජුටත් පමණ ඉක්මවා ගිය මහා දරදඬු රජුටත් නූපන් භෝග සම්පත් උපදවන්ට හෝ උපන් භෝග සම්පත් රැකගන්ට හෝ කිසි කලකවත් බෑමයි. රටක සිටියොත් එවන් රජෙක් රටට දියුණුව නෑමයි. බලන්න මේ ජාතක කතා මේ ජාතක පුවත් අපේ මේ ලංකා භූමියේ පාලකයෝ ඉගෙන ගන්නවා නම් මේ ලංකා භූමිය කොයිතරම් සුන්දර තැනක් වෙයිද? ජාතක පුවත් තුළ තියෙන අවවාද මත පිහිටා තීන්දුව తీරන ගන්නවා නම් තමන්ගේ ජීවිතය හැඩගැස්ව ගන්නවා නම් කොච්චර ලස්සන පාලකයෝ බිහි වෙයිද? ඕනෑවට වඩා මුදු මොලොක් රජුට ජනයා නින්දා කරයි. ඉවසීම නැති දරුණු රජුට රටවැසියෝ වෛර කරයි. මේ දෙකේ දොස් දැක මැදහත් රට කළ යුතු. රාජ්‍ය කරන කෙනෙක් මධ්‍යස්ථව තමයි කියනවා. හැමතිස්සෙම තීරණ අරගන්න ඕන. රාගයෙන් කැළඹුණු අය බොහෝ නම් දොඩවයි. ද්වේෂයෙන් දූෂිත වූ දුෂ්ටයා බොහෝ නුගුණම කියයි. එනිසා දේවයිනි මෙය හොඳින් සලකා බලා ස්ත්‍රියගේ බස නොගෙන සිය පුතු නොමෙරුව මැන. ඔහොම අමාත්‍යවරු කිව්වා. සෑහෙන විස්තරයක් කිව්වා. අමාත්‍යවරු මේ විස්තරය කියනකොට රජ්ජුරුවන්ගේ හිතට එනවා අදහසක්. දැන් ඇමතිවරුයි රටවැසියයි ඔක්කොමල ටික අර පදුම කුමාරයාගේ පැත්තේ. මගේ අගබිසවුන්ට කවුරුත් නැහැ. ඈත එන වෙලා මං ඇගේ පැත්තම ගන්නවා. බලන්න රජාගේ හිත පිහිටිය තැන. ඔක්කොමලා පදුම කුමාරයාව සුද්ධ කරන්න එනවා. මගේ අග්‍රමහේසිකාවගේ පැත්තේ කවුරුත් නැහැ. ඒ නිසා මං මේ පැත්තට ඉන්න ඕන.
මම මේ එකෙකුගේවත් වචන පිළිගන්නේ. රජුරු අණ කළා නෑ. තොපිලාගේ වචන මට ඕනේ. රාජපුරුෂයනි යව් වහා මේ මහා පදුමයාව පර්වතයෙන් හෙලා වනසා දමව්. යලි මේ කාව මට දකින්න ඕනේ නැහැ කියලා බෝධිසත්වයන්ව බැහැර කළා. දැන් බලනකොට හැම රැටවැසියොත් මැති පිරිසත් මේකාගේ පැත්තගෙන එනවා නෝ පහදවන්ට. එහෙත් මේ ස්ත්‍රිය තනි වී හඬා ඇගේ දුක කියනවා. ඇගේ වචනේ ඉටු කරමි මම එම්බා පුරුෂේනි මේකා ගෙන ගොස් හෙලව් චෝර ප්‍රපාතයෙන් පහලට. චෝර ප්‍රපාතයෙන් පහලට බෝධිසත්වයන් වහන්සේව වීසි කළා. හරි පුදුමයි. චෝර ප්‍රපාතයෙන් බෝධිසත්වයන්ව විසි කරනකොට බෝධිසත්වයන්ගේ හදවතේ නැගුණා රජ්ජුරුවෝ ගැනත් අග්‍ර මහේසිකාව ගැනත් තමන් වහන්සේව ඔසවලා විසි කරන රාජපුරුෂයෝ ගැනත් මෛත්‍රියම පුදුම සහගතයි. ඒකට ඊට වඩා වචනයක් නැහැ පින්වතුනි. පුදුමයි. මොකද සාමාන්‍යයෙන් මිනිස්සෙක් ඔය වගේ එකකදී තමන් වැරද්දක් කරලා නැත්තම් තමන්ගේ පැත්ත දිහාම හැරිලා නේ මේ මං මෙච්චර නිර්දෝෂී මේකුන් කොච්චර දුෂ්ටද එහෙමනේ හිතන්නේ. බෝධිසත්වෝ මෙත්සිතම පැතිරුවා. තමන්ගේ ජීවිතේට කොච්චර කරදර ආවත් තමන්ගේ ගුණේ වනසා ගත්තේ නැහැ. ඕන්න මතක තියාගන්න ඒක. තමන්ගේ ජීවිතේට කොච්චර ප්‍රශ්න ආවත් තමන්ගේ ගුණය, තමන්ගේ ධර්මය, තමන්ගේ යහපත වෙනසෙන්ට දෙන්න එපා. ඒ යහපත රකින්න, ඒ යහපතට පුළුවන් තමන්ව රකින්න. ඒ ධර්මයට පුළුවන් තමන්ව රකින්න. බෝධිසත්වයන් වහන්සේ චෝර ප්‍රපාතයෙන් මෙහෙම විසික් වෙනකොට ඒ සැනින් ඒ මොහොතේම දෙවිවරු බෝධිසත්වයන්ව ගත්තා කියනවා. මේක බාහිරට පේන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ අර චෝර ප්‍රපාතයෙන් පතිත වෙනකොට මිනිස්සෙක් පහලට වැටෙද්දී බයක් දැනෙනවනේ. ඒ බය බෝධිසත්වයන්ට දැනුන්නේ. බෝධිසත්වයෝ වැටුනේ දෙවියන්ගේ අතින් අල්ලාගෙන. හරියට දරු පැටියෙක්ව වඩාගෙන මෙහෙම පාලට පහා කරලා ගන්නවා වගේ. බෝධිසත්වයන්ව දෙවිවරු දෝතින් අරගෙන චෝර ප්‍රපාතේ පහලට හිමීට ගෙනවා කියනවා. බෝධිසත්වයන් වහන්සේට දිව්‍යමය පහස දැනුණා කියනවා. චෝර ප්‍රපාතෙන් පහලට වැටෙද්දී. චෝර ප්‍රපාතේ පහල තිබුණා ආනුභාව සම්පන්න නාගරාජයෙකුගේ නාග භවනක්. ඒ නාරජුරුව බෝධිසත්වයන්ව තමන්ගේ නාග භවනට අරගෙන ගියා. ඒ නාග භවනේ බෝධිසත්ව පදුම කුමාරයා හරියටම වර්ෂයක් වාසය කළා. අවුරුද්දක් ගත වෙනකොට බෝධිසත්වයන්ට ඒ නාග ලෝකේ ඉන්න එක එපා වුණා. නාරජුරුවන්ට කියනවා මාව මනුස්ස ලෝකෙට පමුණුවන්ට. අහනවා පදුම කුමාරයාණෙනි ඔබ මනුස්ස ලෝකේ කොහෙටද යන්න කැමති? වෙන කොහෙවත් උන්නේ මට හිමාලයට යන්න ඕන. හිමාලයේ මම පැවිදි වෙනවා. මේ කරදර කිසිවක් නැතුව මං නිදහසේ ගුණ දහම් පුරනවා. එතකොට මේ නාරජුරුව බෝධිසත්වයන් වහන්සේව හිමාලයට පමුණුවලා හිමාලයේ බෝධිසත්වයන්ට සුවසේ වාසය කිරීම පිණිස නාග එරදියෙන් පුංචි පන්සලක් කරවලා දුන්නා. දැන් බෝධිසත්වයෝ නිදහසේ එහි වාසය කරනවා. එහි වාසය කරනකොට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන උදාර ගුණ ධර්ම දියුණු කළා. බැබලෙන ඍෂිවරයෙක් බවට පත් වුණා. මහා පදුම ඍෂි කියලා ඒ කාලේ දෙවිවරුත් බෝධිසත්වයෝ ගැන ප්‍රසාදයෙන් කතා කළා. බ්‍රහ්මයොත් බෝධිසත්වයෝ ගැන ප්‍රසාදයෙන් කතා කළා. නාග ලෝකී නාගයොත් බෝධිසත්වයෝ ගැන ප්‍රසාදයෙන් කතා කළා. බෝධිසත්වයෝ ධ්‍යාන භාවනා කරගෙන මෙහෙම ඉන්නකොට කැලේ ඇවිදින්න එනවා එක පුරුෂයෙක්. මේ පුරුෂයා දකින්නවා රන් පිළිමයක් වගේ ඍෂිවරයෙක්. ළඟට කිට්ටු වෙලා බැලුවා. අනේ මේ බරණැස අපේ බඹදත් මහරජුරුවන්ගේ පුත්‍රරත්නේ නොවේ. මේ පදුම කුමාරයා නොවේ. වැඳ වැටුණා. ඇහුවා ඍෂිතුමනි ඔබතුමා පදුම කුමාරයා නොවේද? එතකොට මහා පදුම ඍෂීන් වහන්සේ කියනවා එසේ මිත්‍රයා මම පදුම කුමරු තමයි. ඉතින් බොහෝම සන්තෝෂයට පත් වෙලා මේ මිනිසයා
බරණැසට ගිහිල්ලා මේ පණිවිඩය කියනවා. පදුම කුමාරයා ජීවතුන් අතර ඉන්නවා. අන්න පදුම කුමාරයා මහ ඍෂිවරයෙක්. රජුරවන්ට මේක ආරංචිලා බඹදත් රජුරෝ තමන්ගේ රාජකීය පිරිසත් පිරිවරාගෙන හිමාලයට එනවා. හිමාලයට ඇවිදින්න පදුම කුමාරයාව එහෙම නැත්නම් පදුම මහ ඍෂීන් වහන්සේව දෑසින් දැකගත්තා. පුදුමයටපත් වුණා. පදුම ඍෂීන් වහන්සේ කිසි වෙනසක් නැතුව තමන් වහන්සේගේ පන්සලේ තිබුණු පළවැල වලින් අර පැමිණි සියලු දෙනාට සංග්‍රහ කළා. ඒ සංග්‍රහ භුක්ති විඳලා බඹදත් රජුව අහනවා පුත මට නම් මේ මහා පුදුමේකි. ඊතා ගැඹුරු නරකයේ බඳු පාතාලයේ ඇති වැටුණු අයෙක් ගොඩට යන්ට එහි කොහොමත් බැරි. බිහිසුණු ගිරිදුර්ගයකින් පහත හෙළූ තෙප නොමෙරී ඉන්නට මෙසේ කොහොමද දිවි ලැබුණේ? කොහොමද කියලා ඇහුවා බේරුණේ? අර චෝර ප්‍රපාතයෙන් විසික් කරපු ඔබ ශරීරයේ කෑලි කෑලි කුඩු වෙලා විනාශ වෙන්නේ නැතුව සත්තුන්ගේ ගොදුරක් බවට පත් වෙලා වෙනසෙන්නේ නැතුව කොහොමද බේරුණේ? මොකද්ද මේ හාස්කම? බෝධිසත්වෝ කිව්වා මෙහිම. මහා ඇතෙකුගේ බල ඇති වේගවත් ගමන් ඇති බලවත් නාරජෙක්ගේ පාතාලේ වසනවා. සිය කඳින් ඔහු මහා පිළිගෙන ආදරයෙන් රැක්කා. ඒ නිසයි අද මම මේ නොමෙරි ජීවත් වන්නේ. නාරජෙක් නාග එරුදියෙන් තමන්ව පිළිගත්ත කිව්වා. බඹදත් රජුරවන්ට හරි ආදරයක්, ප්‍රේමයක්, ස්නේහයක් හටගත්තා තමන්ගේ පුත්‍රයා ගැන. රජුරුව කියනවා රාජපුත්‍රය තොප එව යන්ට දැන් බරණැස. පින්වත් දරුව තට රාජ්‍යම පවරමි මම. මේ වනයේ විසුම කවර සෙතක්ද තොපහට. බෝධිසත්වෝ වෙලාවේ උත්තරේ දෙනවා මෙහෙම. බිලී කොකුවක් ගිලි අයෙක් ලේ වැගිරෙමින් සිට තමා ගිලි බිලිය ගලවා එය බැහැර කළ විලසට දුකසේ ගෙවූ ගිහිදිවි අත්හල මෙමාහට දැන් තිබෙන මිහිරිසුව කියන්නට වදන් නැත මට. මම මේ විඳින මිහිර කියාගන්න වචන නැහැ කිව්වා. එච්චර සැපසේ මං ඉන්නේ කිව්වා. ඔය බිලි කොක්ක මං අතෑරියා. ආයෙ ඕනේ නැහැ කිව්වා. රජුරන්ට හිතා ගන්න බැරිනවා මොකද්ද මේ බිලි කොක්ක? රජුරු අහනවා. දරුව තොප ගිලින ලද බිලිය යනු කුමක්ද? ලේ වැගිරෙමින් විඳී ඒ දුක කුමක්ද? ගලවා බැහැර කළ දේ කුමක්ද? මං අසන මෙයට පහදා දෙනු මැනව පිළිතුරු. බෝධිසත්වෝ බඹදත් මහ රජුරවන්ට එහෙම නැත්නම් පිය රජුට මෙන්න මෙහිමයි ඒට උත්තරේ දුන්නේ. මන වඩන සිත් කලු රූප ශබ්ද ගන්ධ රස පහස යන මේ පංචකාමයට බිලි කොකුව යයි කියමි මම. ඇත්තස් ගව ආදිය ලේ ගැලීමය කියමි මම. ඒ කෙරෙහි ඇති ඇල්ම යමෙකු දුරු කරයි නම් ගිලි බිලිය ඔහුය ගලවා බැහැර දැම්මේ. රජුනි ඒ අයුරින් මෙහි අරුත් දැනගත මැන. කාමයේ බැහැර කළා කිව්වා. කාමයේ කියන බිලි කොක්කෙන් නිදහස් වුණා. දැන් සැනසෙල්ලේ මං ඉන්නවා කිව්වා. මං ඉන්නේ නැහැ කිව්වා ආයේ. එතකොට රජුරවන්ට හරි වේදනයි. රජුරව හඬා හිමාල පර්වතයෙන් පහළට බැහැලා බරණැස් රාජ්‍යයට යන අතරේ ඇස්වල කඳුළු පුරෝගෙන අමාත්‍යවරුන්ට කිව්වා ඇත්තටම ඇමතිවරුනි මෙච්චර ගුණවත් උතුම් පුත්‍රයෙක් අනේ මට නැති වුණේ මොන හේතුවකටද? මොකක් නිසාද මේ නස්පැත්ති වුණේ? එතකොට ඇමතිවරු කිව්වා ඇයි දේවයිනි අර අගමෙහෙසියගේ කූට කුමන්ත්‍රණයට තමුන් වහන්සේ අහු වුණා නොවේ. එසේ නැතිනම් රටවැසියන්ට මෙවන් උදාර සත්පුරුෂයෙක් කවදාවත් අහිමි වෙන්නේ ඔබතුමාගේමයි වැරද්ද කිව්වා. රජුරන්ට හොඳටම කේන්ති ගියා. ඇයි රජුරන්ට කේන්ති යන්නේ නැද්ද? රජුරෝ රැවටිච්ච රැවටිල්ල. මහා ජනකාය කියන කතාවවත් විශ්වාස නොකර අර අගමෙහිසිය විශ්වාස කළා. රජුරන්ට හොඳටම කේන්ති ගියා. රජුරෝ මාලිගාවට ගියපු ගමන් අනකලා ඔය වසල කාන්තාවව දැම්ම මේකතු කරගෙන ඵලයල්ලා. ඔළුව යටිකුරු කරලා චෝර ප්‍රපාතීම විසික් කරපල්ලා. වනසා දමා පල්ලා ඕකී කියලා. රජුරු අනකලා. ඉතින් එදා ඒ අගමෙහෙසියව රාජපුරුෂයෝ චෝර ප්‍රපාතයට රැගෙන ගිහිල්ලා ඔළුව යටිකුරු කරලා ඔළුව යටිකුරු පැත්තට හරවලා කකුල් දෙකෙන් අල්ලලා වීසි කළා. ඈ චෝර ප්‍රපාතයෙන් පහළට වැටි
ඇඟ කෑලි කෑලි කැඩිලා වෙනසී ගියා. බලන්න. බෝධිසත්වයෝ චෝර ප්‍රපාතයෙන් පහළට වැටෙනකොට ඒ අනතුරේදී බෝධිසත්වයන්ව පිළිගන්ට දෙවිවරු පැමිණියා. නාරජවරු පැමිණියා. අර මහේසිකාව පහළට විසි කරද්දී කවුරුත් නැහැ. අනතුරු විතරයි. මේ වගේ ජීවිතේ අපිට කොච්චර අනතුරු ආවත් පින්වතුනි අපේ ළඟ තියෙනවා නම් ගුණයක්. ඒ ගුණය අපිව රකිනවා. අපේ ළඟ තියෙනවා නම් ධර්මය. ඒ ධර්මය අපිව රකිනවා. අපේ ළඟ තියෙනවා නම් යහපත. ඒ යහපත අපිව රකිනවා. ඒ නිසා ජීවිතේ වටින දේ අපි පුරුදු කරන ධර්මයයි අපි පුරුදු කරන ගුණයයි අපේ යහපතයි. ඒක හොඳට හිතට තැම්පත් කරගන්න. අපි කොයි තැනක හිටියත් දැන් අද මේ ධර්ම දානය කරන පින්වතුන්ලා පදිංචිලා ඉන්නේ විදේශෙක. අපි ඉන්න තැන වැදගත් නෑ. වැදගත් දේ වෙන්නේ අපි පුරුදු කරන දෙයයි. අපේ ජීවිතේ තියෙන්නේ ධර්මයේද අධර්මයේද කියන එකයි වැදගත්. මොකද කොයි තැනක හිටියත් ප්‍රශ්න කරදර කංකටොළු උපද්‍රව ඔක්කොම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන ඒවා. ඒවා ඉදිරියේ අපිව සොරකින්නේ අපි ඉන්න තැන නොවේ. අපේ වත් පොහසත්කම නෙවෙයි. අපේ සමාජ තත්ත්වය නෙවෙයි. අපිව සොරකින්නේ අපේ ගුණයයි අපේ ධර්මයයි. ඒ නිසා ආරම්භයේදී පැවතු සම්බුදු වදන අවසානයේත් අපි සිහිපත් කරමු. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඔබ ධර්මයේ හැසිරුණොත් ඔබේ ජීවිතය ධර්මයෙන් ආරක්ෂා කරනවා. චත්තම් මහන්තන් යථාවස්ස කාලේ මහා රුදුරු වැස්සකට තමන් ළඟ තියෙන කුඩේ වගේ. ඒ නිසා ධර්මයේ හැසිරෙන්න හොඳට හිතට අදිෂ්ඨාන කරගන්න. ධර්මයේ හැසිරෙන කෙනා ඒ ධර්මයේ විසින් ඒකාන්තයෙන් රැකෙනු ඇති. අපටත් ධර්මයේ රැකවරණ ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් දිව්‍ය ආශීසුරින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාට දෙවිවරු නොඅඩුව සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අපගේ ගුරු දෙවිඳුන් හට අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය අද ධර්ම දානයන් සිදු කළ ඒ පින්වත් එංගලන්තයේ පදිංචි තක්සිලා හෙට්ටිආරච්චි මහත්මියගේ නමින් මිය පරලෝ යන්ට ඉදිච්චි නොම්බර 8/8 විජය මංගලාරාම පාර කොහුවල ලිපිනේ පදිංචිව සිට වසර 6කට ඉහතදී මියගිය පින්වත් ඔස්ටින් ෂෙල්ටන් හෙට්ටිආරච්චි ආදරණීය පියාණන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පියාණන්ගේ පරලොව ජීවිතයේ සැපයටම පත්වෙත්වා. තමන්ගේ නමින් මියගිය සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව ඥාතින්ගේ පරලොව ජීවිත සැපයටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම අපගේ ඥාතින් සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාව රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය දැනට අසනීප තත්වයෙන් පසු වෙන අයරින් හෙට්ටිආරච්චි මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහස් බෙලින් රත්නත්‍රය ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් පතනවා. පින්වත් තක්සිලා හෙට්ටිආරච්චි මහත්මියටත් එතුමියගේ ආදරණීය මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් එංගලන්තයේ පදිංචි පින්වත් තක්සිලා හෙට්ටිආරච්චි මහත්මියට ඒ පවුලේ සියලු දෙනාට විදේශගතව ගෙවන තමන්ගේ ජීවිත කරදර බාධා වලින් තොරව සැනසෙල්ල ගත කරන්න ලැබේවා. පවුලේ සියලු දෙනාගේ රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවට පත්වෙත්වා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථකත්වයට පත්වෙත්වා. පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම නිරතුරුව ජීවිතයට උතුම් කලන මිතුරු ඇසුරම ලැබෙත්වා. කලන මිතුරන්ගේ ඇසුරේ හොඳට ධර්මය ඉගෙනගෙන ඒ ධර්මය තමන්ගේ ජීවිතේ ප්‍රායෝගිකව ටිකෙන් ටික හෝ දියුණු කරන්නට මේ හැම දිනාට වාසනාව ලැබෙත්වා.
අද දවසේ ධර්ම දාන කළ පින්වතුන්ලටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.